හරිද? මේකේ මේ අරය මැනීමේ මිනිමට දාලා දෝෂ දෙනවා. ඝනත්වයේ d කියලා කියන්නේ. එතකොට ඝනත්වයේ මනින දෝෂ දෙනවා ඩෙල්ටා d බෙදීම d 0.3යි. නලයේ දිග මැනීමේ දෝෂ දෙනවා 0.1යි. ඒ කියන්නේ ඩෙල්ටා l බෙදීම l 0.1යි 100ට. ඊළඟට එක්ස්ට්‍රා දාලා දෝෂේ h කියන්නේ උසට අදාළ දෝෂේ ඩෙල්ටා h බෙදීම a ඔහම මේ b එකට දාලා දෙන්න 0.4යි. අයිනවා බෙදීම ටික දාලා දෝෂේ මේ b පරීක්ෂණ දාලා මේ හරි b එක පොයිසන් කරන්නේ මේ සත්‍යයක් මේක උත්තරනේ හරි ඒක ඔයාලට භාජනයක් කියලා t එකදී එකතු වෙන සරල වෙනාව වෙන v ඔග්ගේ පොතෙල් සමීකරණයෙන් පරිසරණය කරන q සමානයි pi r අතරදීම ටයි ඊට වතාව දෙකයි බෙදීම ඩෙල්ටා r හරිද එතන ඩෙල්ටා v මෙතන pi භාජනයේ තියෙන එක නිසා මෙතන pi දන h ρ ඒතකොට පීඩන අන්තරාවේ h ρ මෙතන ලැබිට r h ρ q කියන්නේ v බෙදීම මට මෙතන ගන්න පුළුවන් v බෙදීම t සමානයි pi r 4 බෙදීම 8 ඊට වතාව ඊළඟට h ρ ඝනත්වය අපි d කියලා dg බෙදීම ලේදි l හරිද එතකොට මහානේ ඩෙල්ටා v බෙදීම ඊට දාලා දෝෂයකින් අර ප්‍රවාහීකාවයට දාලා දෝෂ ගන්න පුළුවන් මේ පයි පයි ඉරන්නේ අරේ දෝෂ දැන් ගන්න බලයේ තියෙන නිසා එහෙනම් මෙතන ඔන්නේ අරමානේ දෝෂය වගේ හතර වෙනවා එහෙනම් අර වතාව r ඊළඟ h බලන්නේ තියෙන එහෙනම් ඩෙල්ටා h බෙදීම h ඝනත් අනිවාර්ය බලය එහෙනම් ඩෙල්ටා v d l පළවෙනි l කියලා තියෙන්නේ හැබැයි අරගෙන එක විතරනේ l පළවෙනි එහෙනම් ඔය දාන del බෙදීම l ඔන්නෝමයි මුළු මේක දෝෂ කරගන්න දැන් ඔය ආදේකල උත්තරයන් හතරවත් l බෙදීම r කියන්නේ 0.2 del h බෙදීම කියන්නේ 0.7 බෙදීම d delta d බෙදීම d කියන්නේ 0.3 බෙදීම 0.3 බෙදීම delta l බෙදීම කියන්නේ 0 බෙදීම 100 පොදුවේ 100 අරගත්ත හැකි එතකොට 0.8යි 4ක් එකතු කරාම 1.2යි 3 කරාම 1.5යි 1.6යි එයා මෙයා දෝෂය එන්නේ 1.6යි ඊට 1.6යි හරිද ඊට පස්සේ ඔහොමම දෙක ගන්න ශිෂ්‍යයෙකුට මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් ද්‍රවය විශිෂ්ට පදාර්ථතාව නිර්ණය කිරීමට අවශ්‍යව තියෙනවා. මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් විශිෂ්ට පදාර්ථතාව නිර්ණය කිරීමට අවශ්‍යයි. ද්‍රව්‍ය අඩංගු කැලරිමීටරය විශිෂ්ට පදාර්ථතාව දන්නා උණුසුම් කරන ලද ලෝහ කැබල සහ අගත කරන දීලා තියෙනවා. මුලින්ම අහනවා මෙම පරීක්ෂණයේ කැලරිමීටරය සඳහා ABCD බන් 4ක් දීලා තිනවා නම් පරීක්ෂණ සඳහා වඩා සුදුසු කවර බඳුනද කියලා. හරිද? එතකොට මෙතන තාපහානිය අවම කරන්න ඕනේ. වාජනේ පිටට සිදුවන තාපහානිය අවම කරන්න ඕනේ. ඒක තාපහානිය අවම කරන්න පාවිච්චි කරන්න ඕනේ කැලරිමීටරයක් මේ වීදුරු කැලරිමීටරයක්. හරිද? වීදුරු පාවිච්චි කරා නම් හරි. ඒක 100 D තමයි උත්තර වෙන්න ඕනේ. ඉතින් මෙහෙම අපි ද්‍රව්‍ය රත් කරනවා. ද්‍රව්‍ය ඇතමාර පාවිච්චි කරන ලෝහ කැබලි මගින් රත් කරපු ලෝහ කැබලි ද්‍රවයට දාපුවම ද්‍රවය රත් වෙනවා. ඒතකොට ද්‍රවය රත් වෙනකොට ද්‍රවය ඉහළින් මාෂ්ප බවණි සිද්ධ වෙන්න පුළුවන්.
වාෂ්පීභවනයෙන් වෙන්නේ තාපහානියක් නේ. එහෙනම් අපි පුළුවන් තරම් වාෂ්පීභවනය අඩු කරන්න. වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩු කරන්න නම් වාෂ්පීභවනය වෙන්න පුළුවන් වර්ගඵලය අඩු කරන්න. ඔතන වාෂ්පීභවනය වෙන්නේ ද්‍රවයේ දැම්මට පස්සේ ඉහළ පෘෂ්ඨය. එහෙනම් ඉහළ පෘෂ්ඨ වර්ගඵලය අඩු කරන්න ඕන. එහෙනම් තෝරගන්න සිද්ධ වෙන්නේ D. මොකද D ගේ වාෂ්පීභවනය වෙන පෘෂ්ඨ D ගේ වාෂ්පීභවනය සිද්ධ වෙන පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. දැන් මේකේ ද්‍රවය දාලා තියෙනවා කියලා හිතන්නකො මෙහෙම. හරිද? එතකොට D ට හරි D ට හරි තමයි ද්‍රවය දාන්නේ. C ගේ වැඩි පෘෂ්ඨ වර්ගඵලයකින් වාෂ්පීභවනය සිද්ධ වෙනවා. හැබැයි D ගේ පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. එහෙනම් වාෂ්පීභවනය නිසා සිද්ධ වන තාපහානිය අවම කරගන්න පුළුවන් D ගේ. හරිද? D ගේ වාෂ්පීභවනය නිසා සිද්ධ වන තාපහානිය අවම කරගන්න පුළුවන්. එහෙනම් සුදුසු කවර බඳුනද කියලා අහන්නේ. එහෙනම් සුදුසු බඳුන විදිහට අපි අරගමු D ව. සුදුසු බඳුන විදිහට D ව අරගමු. ඊළඟට D කොටසේ අහනවා ලෝහ කැබැල්ල උණුසුම් කරන්නේ හිමාලය සමග ඍජුවම නොගැටෙන සෙයි. ලෝහ කුට්ටියක් තුළට ඇතුළු කිරීමෙන්ලු. ලෝහ කුටීරයක් තුළට ඇතුළු කිරීමෙන්ලු. එමගින් බලාපොරොත්තු වන්නේ කවර අරමුණක් ඉටු කර ගැනීමද කියලා අහනවා. හරිද? අපිට නම් කියනවා ලෝහ බඳුන ලෝහ කැබැල්ල උණුසුම් කරන්නේ හිමාලය සමග ඍජුවම නොගැටෙන සෙයි. ලෝහ කුටීරයක් තුළට ඇතුළු කිරීමෙන්ලු. එමගින් බලාපොරොත්තු වන්නේ මොන අරමුණද කියලා අහනවා. හරිද? දැන් ඔය හිමාලය උෂ්ණත්වය සමහර විට සෙල්සියස් 100ට වඩා වැඩි වෙන්න පුළුවන්. අපි මේක නිශ්චිතවම දන්න අචල උෂ්ණත්වයකට රත් කරගෙන තියාගන්න බැහැ. එතකොට හිමාලය උෂ්ණත්වය 100ට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අර හිමාලය සමග එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් හිමාලය උෂ්ණත්වය සෙල්සියස් 100 වුණා අපි ලෝහ කැබැල්ල හිමාලය එක්ක ගැටෙන විදිහට රත් කරා. හිමාලය එක්ක ගැටෙන විදිහට රත් වුණොත් සමහර විට ලෝහ කැබැල්ල එක්ක හිමාලය ගෑවිලා තියෙන්න පුළුවන්. ඒතකොට ඇලිච්ච හිමාලය ඇලිච්ච හිමාලය ලෝහ කැබැල්ලත් එක්කම ද්‍රවයට මිශ්‍ර වෙන්න පුළුවන්. එහෙම වුණොත් හිමාලයත් තාපය පිට කරනවා. හිමාලය ස්කන්ධය අඩුයි තමයි. හැබැයි හිමාලය තාපය පිට කරලා ද්‍රව ජලය බවට පත් වෙනකොට එයාගේ අවස්ථා විපර්යාසයේදී සිදුවන ගුප්ත තාප වෙනස ගුප්ත තාප ප්‍රදානය වැඩි. ඒ කියන්නේ ගුප්ත තාපයේ විදිහට එළියට දෙන ප්‍රමාණය වැඩි. හිමාලය ස්කන්ධ ඉතා අඩුයි. නමුත් ගුප්ත තාපේ 10 6ක වගේ අගයක් තියෙනවනේ. අන්න ඒක නිසා මොකද වෙන්නේ? එයා පිට කරන තාප ප්‍රමාණය අධික වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතන ගැටලුවක් නිර්මාණය වෙනවා. මොකද්ද ගැටලුව? අපි හොයන්න ඕනි ලෝහ කැබැල්ලෙන් විතරක් සපයපු තාපය. අපි හොයන්න ඕන ලෝහ කැබැල්ලෙන් විතරක් සපයපු තාපය. නමුත් අතන හිමාලය හිටියොත් අපි හිමාලය පිට කරපු තාපේ අරගන්නෙත් ලෝහ කැබැල්ල පිට කරා කියලා. එතකොට එතන ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද හිමාලයේ ගුප්ත තාපයක් මේ හිමාලයේ ගුප්ත තාපය ගැන අපි දන්නේ නැහැ. මිශ්‍ර වුණ හිමාලය ස්කන්ධ ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා. හරිද? එතකොට මෙතන හිමාලය සමග නොගැටෙනසේ රත් කරන එකේ බලාපොරොත්තුව තමයි ලෝහ කැබැල්ල සමග හිමාලය ජලයට එකතු නොවීම. හරිද? එයා ගන්න මෙහෙම. දැන් ඕකට උත්තරේ විදිහට මේ වාක්‍ය ලිව්වා නම් ඇති. හිමාලය ලෝහ කැබැල්ල සමග ලෝහ කැබැල්ල සමග ලෝහ කැබැල්ල සමග
හිමාලයේ ජලයට එකතු වීම වැළැක්වීම. හිමාලයේ ජලයට එකතු වීම වැළැක්වීම. හරි. ඒක යටතේ පැහැදිලි කිරීමක් ලියා ගන්න වෙනම. දැන් ওই ගානට උත්තරේ විදිහට ඕක ලිව්වා නම් ප්‍රමාණවත්. ඒකේ පැහැදිලි කිරීම පොඩ්ඩක් ලියා ගන්න. ලෝහ කැබැල්ල සමග හිමාලයද එකතු වුවහොත් ලෝහ කැබැල්ල සමග හිමාලයද එකතු වුවහොත් ලෝහ කැබැල්ල සමග හිමාලයද එකතු වුවහොත් ලෝහ කැබැල්ල පමණක් නොව ලෝහ කැබැල්ල පමණක් නොව ලෝහ කැබැල්ල පමණක් නොව හිමාලය විසින්ද තාපය ලබා දෙයි. හිමාලය විසින්ද තාපය ලබා දෙයි. හිමාලය විසින්ද තාපය ලබා දෙයි. එහිදී මිශ්‍ර වූ හිමාල ස්කන්ධය ඉතා අඩු වුවත් එහිදී මිශ්‍ර වූ හිමාල ස්කන්ධය ඉතා අඩු වුවත් එහිදී මිශ්‍ර වූ හිමාල ස්කන්ධය ඉතා අඩු වුවත් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාප අගය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාප අගය ඉතා විශාල බැවින් ඉතා විශාල බැවින් හිමාලය ලබා දුන් තාප ප්‍රමාණය හිමාලය ලබා දුන් තාප ප්‍රමාණය හිමාලය ලබා දුන් තාප ප්‍රමාණය ඉතා විශාල විය හැක. ඉතා විශාල විය හැක. ඉතා විශාල විය හැක. එම නිසා
එම නිසා සිදුවන දෝෂය නොසලකා හැරිය නොහැක. එම නිසා සිදුවන දෝෂය නොසලකා හැරිය නොහැක. ඇයි අපි හුමාලි ස්කන්ධ දන්නෙත් නෑ, හුමාලයේ විශිෂ්ට ගුප්තතා අපි දන්නෙත් නෑ. වාෂ්පීකරණය සඳහා විශිෂ්ට ගුප්තතා අපි දන්නෙත් නෑ. මිශ්‍ර වෙච්ච හුමාලි ස්කන්ධ දන්නෙත් නෑ. ඒතකොට ඒක හොයන්න බෑ. ඒ නිසා එතනදී දෝෂයක් වෙනවා. ඒ දෝෂෙන් නොසලකා හරින්නත් බෑ. ඒ නිසා හොඳම වැඩේ හුමාලය මිශ්‍ර වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න එක. ඒකට ඉතින් මෙයාව රත් කරද්දි හුමාලි තුල රත් කරනකොට හුමාලෙත් එක්ක ගැටෙන්නේ නැතුව වෙනම භාජනයක තියලා වෙනම කුටීරයක තියලා රත් කරන එක තමයි හොඳම වැඩේ. ඊළඟට සීකට තේහනවා. සීකට තේහනවා. ලෝහ කැබැල්ල ද්‍රව බඳුනට එකතු කිරීමෙන් පසුව ද්‍රවයේ සෑම තැනම උෂ්ණත්වය සමාන බව තහවුරු කර ගැනීමට ඔහු අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල සඳහන් කරන්න. ලෝහ කැබැල්ල ද්‍රව වාජනයට දැම්මට පස්සේ හැම තැනම උෂ්ණත්වය සමානයි කියලා පරීක්ෂණාත්මකව තහවුරු කරගන්න පාවිච්චි කරන ක්‍රියාපිළිවෙල තමයි මොකද්ද? ද්‍රවය සිරස්ස ඉහළ පහළ මන්තනය කරන්න ඕන. මන්ත්‍රයක් පාවිච්චි කළා ද්‍රවය සිරස්ස ඉහළ පහළ මන්තනය කිරීම. එහෙම කරන්නේ දැන් අර ලෝහ කෑල්ල දැම්මට පස්සේ රත් වෙච්ච ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි අය ඉන්නේ යට. ඒතොර උෂ්ණත්වය වැඩි ද්‍රවයේ ඉන්නේ යට, උෂ්ණත්වය අඩු ද්‍රවයේ තමයි උඩ ඉන්නේ. එහෙනම් සිරස්ස මන්තනය කරන්න හේතුව තමයි යට තියෙන ද්‍රවය උඩට ගන්න ඕනේ, උඩට තියෙන ද්‍රවය පහළට යවන්න ඕනේ. එතකොට අපිට දෝලනය කරන්න වෙන්නේ මන්තය සිරස්ස ඉහළ පහළ. මන්තනය කරන්න වෙන්නේ සිරස්ස ඉහළ පහළ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ද්‍රව බඳුන සිරස්ස ඉහළ පහළ ද්‍රවය සිරස්ස ඉහළ පහළ මන්තනය කිරීම. ඊළඟට ඩී කොටසේ අහනවා ද්‍රවය ඇතුළත කැලරිමීටරය හොඳින් තාප පරිවර්ණය කරලා තියෙනවලු. දැන් උණුසුම් කරන ලද ලෝහ කැබැල්ල ද්‍රවයට එක්කර ඉහත පරීක්ෂණාත්මක පියවරවල් අනුගමනය කරමින් උෂ්ණත්වය කාලය සමග විචලනය වෙන ප්‍රස්ථාරගත කළ විට පහත වක්‍රය ලැබුණලු. එදින කාමර උෂ්ණත්වය සෙල්සියස් 30ක්ලු. අපෙන් අහනවා AB ප්‍රස්ථාර කොටසේ බෑවුම ක්‍රමයෙන් අඩු වී ඇත්තේ කවර කාරණාවක් නිසාද කියලා. හරිද? දැන් ඔය තියෙන්නේ ජලයට ලැබිච්ච තාප ප්‍රමාණෙත් එක්ක නේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ. දැන් මෙතන අපි අරගත්තොත් ජලයේ උෂ්ණත්වය ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. ඒතර ජලයට අපි දැම්මොත් Q සමානයි mc d theta. හරිද? dq සමාන mc d theta. හරි. ඒතර මම මේක කාලෙන් බෙදුවොත් මට එනවා dq බෙදීම dt ඕක සමානයි mc d theta බෙදීම dt. ඒතර අපිට මෙතනින් පේනවා d theta dt ඔය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානුපාතයි dq බෙදීම d theta.
ඒතර අනුක්‍රමණය එන්න අඩු වෙලා කියන එකේ තේරුම ජලයට ලැබිච්ච තාප ශීඝ්‍රතාවය අඩු වෙලා තියෙන්න ඕන. අනුක්‍රමණය එන්න අඩු වෙලා කියන එකේ තේරුම ජලයට ලැබිච්ච තාප ශීඝ්‍රතාවය අඩු වෙලා තියෙන්න ඕන. හරිද? එහෙනම් ජලය රත් වෙනකොට ඇත්තටම ඕක වෙන්නේ මෙහෙම. ආරම්භයේදී දැන් මෙතන ආරම්භක අවස්ථාව ගත්තොත් ජලය තියෙනවා අර ලෝහ කුට්ටිය තියෙනවා. එතකොට ජලයේ ඉන්නේ සෙල්සියස් 30 ආරම්භයේ. ජලයේ ඉන්නේ සෙල්සියස් 30. ජලයේ ඉන්නේ සෙල්සියස් 30. ලෝහ කුට්ටියේ ඉන්නේ සෙල්සියස් 30. මෙයා ඉන්නේ සෙල්සියස් 30. හරිද? ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ජලයේ තාපය උරාගෙන ජලය රත් වෙනවා. ලෝහ කුට්ටිය තාපය පිට කරන නිසා ලෝහ කුට්ටිය උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට ජලයේ උෂ්ණත්වය 30 ඉඳන් අපි හිතමු 35 දක්වා වැඩි වෙනවා. තව ටිකකින් 35 දක්වා වැඩි වෙනවා. මෙයාගේ උෂ්ණත්වය 100 ඉඳන් ඒ වෙනකොට 80 දක්වා අඩු වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන උෂ්ණත්ව පරතරය 70ක්. මෙතන උෂ්ණත්ව පරතරය 45යි. එතකොට මේකෙන් පිට වෙච්ච තාප ප්‍රමාණයට වඩා අඩු තාප ශීඝ්‍රතාවයක් තමයි ඊළඟට පිට වෙන්නේ. එහෙනම් ආරම්භයේදී ලොකු තාප ශීඝ්‍රතාවයක් පිට වෙනවා. හැබැයි දැන් පිට වෙන්නේ අඩු තාප ශීඝ්‍රතාවයක්. එන්න තාපය පිට වෙන ශීඝ්‍රතාවය අඩු වෙන නිසා උෂ්ණත්ව අනුක්‍රමණය අඩු වෙන්න ඕන. උෂ්ණත්ව අනුක්‍රමණය අඩු වෙන්න ඕන. එහෙනම් අපි ඒකට උත්තරය ලියමු. I මේ පළවෙනි රෝම ඉලක්කම් එකට උත්තරේ D ගේ රෝම ඉලක්කම් එකට උත්තරේ කාලය සමග ජලයේ උෂ්ණත්වය වැඩි වන අතර ලෝහ කුට්ටියේ උෂ්ණත්වය අඩු වේ. කාලය සමග ජලයේ උෂ්ණත්වය වැඩි වන අතර ලෝහ කුට්ටියේ උෂ්ණත්වය අඩු වේ. එම නිසා ලෝහ කුට්ටිය තාපය ලබා දෙන ශීඝ්‍රතාවය එම නිසා ලෝහ කුට්ටිය තාපය ලබා දෙන ශීඝ්‍රතාවය කාලය සමග අඩුවන බැවින් ලෝහ කුට්ටිය තාපය ලබා දෙන ශීඝ්‍රතාවය කාලය සමග අඩුවන බැවින් ප්‍රස්ථාරයේ උෂ්ණත්ව අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වේ. ප්‍රස්ථාරයේ උෂ්ණත්වය අනුක්‍රමණය එහෙම නැත්නම් උෂ්ණත්ව අනුක්‍රමණය කියලා දාන්න එපා. අපි මෙහෙම ලියමු. ප්‍රස්ථාරයේ උෂ්ණත්වයේ වැඩි වෙන ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වේ. ප්‍රස්ථාරයේ උෂ්ණත්වයේ වැඩි වෙන ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වේ.
හරිද? ඊට පස්සේ බලන්න. රෝම ඉලක්කම් දෙකේ අහනවා ලෝහක බැල්ල වෙනුවට ස්කන්ධය සමාන විශිෂ්ට තාපධාරිතාවයේ වැඩි මුල් උෂ්ණත්වයටම උණුසුම් කරන ලද තිරුවාන ගල් කැබැල්ලක් එකතු කරනවා. ඒ සඳහා ලැබෙන ප්‍රස්ථාරයේ හැඩය තීට තී ප්‍රස්ථාරයේම ඇඳ ප්‍රස්ථාරය නම් කරන්න. මේ බලන්න. දැන් ඔතන ලෝහක බැල්ලට අදාළ ප්‍රස්ථාර මෙහෙමනේ. එතකොට ජලයේ උෂ්ණත්වය 30 ඉඳන් 40 දක්වා වැඩි වෙලා නියත වුණා. මේ ලෝහක බැල්ලට අදාළ. හරිද? 30 ඉඳන් 40 දක්වා වැඩි වෙලා නියත වුණා. දැන් මෙතන තිරුවාන ගල් කෑල්ලක් තියෙනවලු. එයාගේ තාපධාරිතාව ලෝහක බැල්ලට වඩා වැඩිලු. හරිද? තාපධාරිතාව ලෝහක බැල්ලට වඩා වැඩිලු. එහෙනම් මතක තියාගන්න එයාගේ තාපධාරිතාව වැඩි කියන්නේ එයා පිට කරන තාපය වැඩි. තිරුවාන ගල් කැබැල්ලේ තාපධාරිතාව වැඩි කියන්නේ පිට කරන තාපය වැඩි. පිට කරන තාපය වැඩි නම් ජලයේ උෂ්ණත්වය 40ට වඩා වැඩි වෙනවා. පිට කරන තාපය වැඩි නම් ජලයේ උෂ්ණත්වය 40ට වඩා වැඩි වෙනවා. 40ට වඩා වැඩි වෙනවා. හැබැයි එයා තාප සන්නායකතාවය අඩු නිසා තාපය පිට කරන්නේ අඩු ශීඝ්‍රතාවයකින්. තාප සන්නායකතාවය අඩු නිසා තාපය පිට කරන්නේ අඩු ශීඝ්‍රතාවයකින්. එහෙනම් ප්‍රස්ථාරය ඇත්තටම යන්න ඕනේ මීට වඩා ටිකක් යටින් ටිකක් වෙලා ගිහිල්ලා තමා අර වැඩි උෂ්ණත්වයේ නතර වෙන්නේ. මේ තිරුවාන ගල් කැබැල්ල. හරිද? උෂ්ණත්වය වැඩි වෙන්න හේතුව තිරුවානා ගල් කැබැල්ලේ තාපධාරිතාවය වැඩි නිසා තාපය වැඩි ප්‍රමාණයක් පිට කිරීම. මෙයා ටිකක් වෙලා ගිහිල්ලා නියත වෙන්න හේතුව. ඒ කියන්නේ ප්‍රස්ථාරේ වෙලා ගිහිල්ලා නියත වෙන්න හේතුව මෙයාගේ තාප සන්නායකතාවය අඩු නිසා ජලය රත් කරන්න හිමීට. හරිද? මේකේ හේතු දෙක මතක තියාගන්න. තිරුවාන ගල් කැබැල්ලේ තාපධාරිතාව වැඩි නිසා ජලයට දෙන තාපය වැඩි වී ජලයේ උෂ්ණත්වය වැඩි කරයි. කියන්නේ වැඩි කරලා නියත කරනවා. 40ට වඩා වැඩි වෙනවා. අවසාන උෂ්ණත්වය ජලයේ අවසාන උෂ්ණත්වය 40ට වඩා වැඩි වෙනවා. ඊළඟට ප්‍රස්ථාරයේ පහළින් යන හේතුව එයාගේ තාප සන්නායකතාව අඩු බැවින් ජලය සමග තාප සමතුලිතතාවයට එන්න. තාපජ සමතුලිතතාවයට ඒමට වැඩි කාලයක් ගනී. තාපජ සමතුලිතතාවයට එන්න වැඩි කාලයක් ගන්න. හරිද?
ඒ හේතු දෙකත් මතක තියාගන්න. ඒකයි කාලය වැඩි වීමට හේතුව. ඊළඟට ඊ කොටස ඊ කොටස කැලරිමීරේ තාපධාරිතාව දෙනවා, ද්‍රවයේ ස්කන්ධ දෙනවා, ලෝහ කැබැල්ලේ විශේෂ තාපධාරිතාව දෙනවා, ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 100යි. හරිද? ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 100යි. ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාව හොයන්න. හරි. මේකේ මෙහෙමයි. ලෝහ කැබැල්ල දීපු තාපය, ලෝහය දුන් තාපය සමාන වෙන්න ඕනි ජලය හා කැලරිමීටරය ගත් තාපයට. හරිද? ලෝහයේ දීපු තාපය අරගන්න පුළුවන් MCDT ට. ලෝහ ස්කන්ධය ග්‍රෑම් 200යි, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 0.2යි. ලෝහයේ විශිෂ්ට තාපධාරිතාව 400යි. උෂ්ණත්ව වෙනස සෙල්සියස් 100න් පටන් අරගෙන අන්තිමට මෙයා නතර වෙලා තියෙන සෙල්සියස් 40න්. ඔයගලන්ට පේනවා අර කලින් දීපු ප්‍රස්ථාරේ තාපජ සමතුලිතතාවයේ සිදු වෙලා තියෙන සෙල්සියස් 40න්. එහෙනම් අවසාන උෂ්ණත්වය සෙල්සියස් 40යි. එහෙනම් 100 ඍණ 40. ඔන්න උෂ්ණත්ව වෙනස. ඕක සමානයි ජලය සහ කැලරිමීටරයේ ගත්ත තාපය. ජලය ලබාගත් තාපය. ජලය නෙමෙයි මේක, මේ මොකක් හරි ද්‍රවයක් නේ තියෙනනේ. ද්‍රවය ලබාගත් තාපය. ද්‍රවයේ ස්කන්ධ ග්‍රෑම් 500යි, ඒ කියන්නේ 0.5යි. ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාව හොයන්න තියෙන්නේ. ද්‍රවයේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් 30 ඉඳන් 40 දක්වා වැඩි වුණේ. එහෙනම් උෂ්ණත්ව වෙනස 40 ඍණ 30යි. ධන කැලරිමීටරයේ ලබාගත් තාපය. කැලරිමීටරයේ කෙලින්ම තාපධාරිතාව දෙනවා 400යි. වතාවක් උෂ්ණත්ව වෙනස 30 ඉඳන් 40 දක්වා වැඩි වුණා. එහෙනම් 40 ඍණ 30යි. මේක සුළු කරන්න තියෙන්නේ. මෙතනින් 0.2යි 400යි උෂ්ණත්ව වෙනස 60යි. ඕක සමානයි 30න් 40න් 30ක් ගියාම 10යි, 10.5න් ගුණ කරාම 5යි c. ධන මෙතන 400 වතාවක් 10. මෙතන සුළු කරමු. දෙවරක් 6 12යි, 12 වරක් 4 48යි, 4800යි. 4800යි. මෙතනින් එනවා 5c සමා 5c ධන 4000යි. 4000යි. එතකොට තියෙනවා 800 බෙදීම 5යි කියලා. ඒ කියන්නේ 1600 බෙදීම 10 160යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. හරිද?